ඒ දින හත අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ ධර්ම දේශනාවක් පවත්වලා ධර්ම දානයක් සිදු කළා පුණ්‍යානුමෝදනා කරන්නේ මේ දේශනාව අපි වෙනදා වගේම දවසේ අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ මොහොතේ සූදානම් වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ අපි සියලු දෙනා යම් සැපක් විඳවද ඒ සැප විඳින්නේ අපි විසින් රැස් කරගත්ත පෙර සසරේ දේවා මේ ජීවිතයේ දේවා උමක් මේ කරගෙන පිනක් පිනක විපාකයක් නිසා තමයි අපි සැප විඳින්නේ. ඒක කවුද අපිට කිව්වේ? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට ශාස්ත්‍ර අපගේ බුදුරජාණන් සරණ ගිය අප විසින් මේක ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ඒකට මූලික වෙන්නේ කුමක්ද? ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවෙන් පිළිගන්න ශ්‍රාවකයා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමා තුළට අමුණවා ගන්නවා. අන්නේ ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන තමා තුළට අමුණවා ගන්නකොට එයාට තේරෙනවා මේ තමා තුළින් ධර්මය දකින්න. ඔන්න මම මෙහෙම උදාහරණයක් කියන්නම්. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා තරහ ඇති වෙන්න හේතුව තමයි පටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. මොකද්ද තරහ ඇති වෙන්න හේතුව? අයෝනිසෝ. අපිට තරහ යන්නේ නැද්ද? එතකොට දැන් අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ තරහ ඇති වෙන්න නම් කාරණා දෙකක් තියෙනවා. මොකක්ද? පටික නිමිත්තක්. පටික නිමිත්තක් කියලා කියන්නේ තරහ යන්න අරමුණක්. යම් සිද්ධිය. දැන් කවුරු හරි කෙනෙක් අපිට පණිනවා. කවුරු හරි කෙනෙක් අපිට අසාධාරණයක් කරනවා. එතකොට මොකද වෙන්නේ? අපිට ආන්නේ සිද්ධිය බුදුරජාණන් ඒක පටික නිමිත්ත. තරහ යන්නේ යම් අරමුණක්. ඒක කොහෙන්ද ඇති වෙන්නේ? තමා තුළින්ද බාහිරින්ද? තමා තුළින්. බණින්න ඕනේ වෙන කවුරු හරි තමන් බණිනවා. තමන්ගේ හිත තමන්ට මැනගත්තාම තරහ යනවා. එහෙම තමයි. නමුත් වෙන කවුරු හරි කෙනෙක් අපිට බැන්නා. එතකොට ඒක බාහිරින් පටික නිමිත්ත තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒ පටික නිමිත්ත මේක මට බැන්නා කියලා අපි විසින් ගන්නවා. ඒක කවුද ගන්නෙ? අයෝනිසෝ මනසිකාරය. අපි කල්පනා කරලා අනේ ඉතින් මයිගාව තියෙන දෙයක් කියලා ඕන තරම් බැලුවා. මට මොකද? ඒක අපිට තරහ යනවා. තරහ යන්නේ නැහැ. හැබැයි මෙන්න මේක මට බැන්නා කියලා අපි අල්ලගත්තොත් අපිට තරහයි. එතකොට ඒක ධර්මයේද අධර්මයේද? අධර්මය. ඒකද බුදුරජාණන් දේශනා කළේ ඒක අයෝනිසෝ මනසිකාරය. පටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. නිසා බුදුරජාණන් වදාළා මේ ලෝකයේ උපදින සත්‍යම තරහ උපදින. දැන් ඕක අපි ශ්‍රද්ධාවෙන් ඇහුවා. අහලා ඔන්න අපි තුලින් මේක දකින්න බැරිද? පුළුවන්. මොන කවුරු හරි කෙනෙක් බැන්නොත් බණිනකොටම අප්පා මේක මට බැන්න නේද කියලා කියපු ගමන් හිතපු ගමන් මොකද වෙන්නේ? මොන කවුරු හරි කෙනෙක් බයින අනේ මට මොකද බයිගාව කියන දෙයක් කියලා අපි hina වෙන්නේ. තරහයමද? තරහ යන්නේ. අයෝනිසෝ මනසිකාරය නැත්නම් යෝනිසෝ මනසිකාරය තිබ්බට තරහ උපදින්නේ නැහැ. එයා බන්නේ. එයා බෙදා ගන්න බත් එක එයාම කවුද? කියලා හිතුවා. අර සූත්‍ර දේශනාවේ තියෙන භාගතුන් දේශනා කරන ඔන්න කවුරු හරි කෙනෙක් ගෙදරට ආපුවාම පොදු බත් එකක් බෙදලා දෙනවා. බැරි වෙලාවත් එයා කෑවේ නැත්තම් මොකද කරන්නේ? තමන්ට කන්න. ආයේ අපේ ගෙදරට ආපු කෙනානේ අපි බෙදලා දීලා එයා අපු කෙනා කන්නේ නැත්තම් අපි කනවා. ඒක ඩස්බින් දානවා. නෑ. අන්න ඒ වගේ ඔයා බෙදා ගන්න ඔය බැනපුව ඔයාම තියාගන්න. මට ඒ පාටිය තියාගන්න. ඉතියාටමයි. අපි තරහ උපදින්න එහෙම කල්පනා කරන්න පුළුවන් කීප දෙනෙක්. හැබැයි එහෙම විදිහට කල්පනා කරොත් එයාට එයාගේ ජීවිතේදීම දකින්න පුළුවන් වෙන්නේ මට තරහ උපදින්නේ නැහැ. එතකොට මේ ධර්මයේ තමා තුළින් දකින්නවා නෙමෙයි. තමා තුළින් දකින්න. මුලින් පිළිගන්නේ ශ්‍රද්ධාවෙන්. ඊළඟට යා මේ ධර්මයේ තමන්ට පමුණවා ගන්නවා. තමා තුළින් දකින්නකොට මේ ප්‍රත්‍යක්ෂව තමා තුළින් දකින්න. එතකොට මේ නිවන් මාර්ග පුරුදු කරන්න තියෙන උන්නේ ධර්මය අහලා සාදු කියලා නැතිලා යන්නද තියෙන්නේ. තමා තුළට පමුණවා තමා තුළින් දකින්න. ධර්මයේ ගුණයක් තියෙනවා.
තුලින්ද දකින්න ඕනේ. තුලින් දකින්න. ඉතින් මේ විදිහට අපි දැන් මේ සැප විඳින්න ඕනේ කියලා සැප විඳින්න ඕනේ කියලා අපි මේ දන් දෙනවනේ. දැන් දවස් 7ක් එක දිගට දානයක් තියෙනවා. දන් දීලා ඉවර වෙලා මොකද කරන්නේ? අද දැන් මේ පුණ්‍යයක්. එතකොට අපි මේ දාන දෙන්නේ මේ නිකන් මේ සල්ලි වැඩි වෙලා නැත්තම් ගෙවල් වලට වෙලා දැන් මේ ඉන්න බැරිවට උදේ පාන්දර දාන හදාගෙන දුවගෙන එන්නේ. මේ අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා අපි දෙන දේ තමයි අපිට කවදා හරි ලැබෙන්නේ. අපිට පිනයි රැකවරණය පිණිස. ඉතින් මේ බුද්ධ ශාසනය දුර්ලභව ලැබිච්ච මේ බුද්ධ ශාසනය අපි මේ රැස් කරගන්න පින අපිට රැකවරණය පිණිස පවතිනවා. අපේ පිළිගැනීම අදාහ ගැනීම තියෙනවා. ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන අපි මේ වෙහෙස මානසික කාලය ශ්‍රමය මුදල් වේදන් කරලා එතකොට මේ බුදුරජාණන්සේ වදාලා අපි මේ දාන දෙනකොට අපිට හිතින් විදියට දෙන්න හරියන්නේ නෑ. ඒක සමහර අය ඉන්න එහෙම දෙනවා දැකලා තියෙනවා. අනේ අපි ඔය සල්ලි දෙන පන්සල් වලට දෙන්නේ නෑ. දුප්පත් පන්සල් වලට දෙනවා. තවත් සමහර අයගෙන අනේ ඔය පන්සල් වලට හැමෝම දෙනවනේ. දුප්පත් මිනිස්සුන්ට දෙන්නේ බෑ. මම නම් දෙන්නේ දුප්පත් කවුරු නිගන්නේ දුප්පත්. ඒකනේ වටින්නේ. සමහර අයට නම් අයියෝ ඔයාලට වැඩි මිනිස්සුන්ට දෙනවට වැඩිය හොඳයි බල්ලන්ට දෙන්නේ. නපුට හරි වටනවා. මම සත්තුන්ට විතරනේ දෙන්නේ. එහෙම කියනයි අහලා නේද? එතකොට මේ කාට හිතෙන විදියද? තමන්ට හිතෙන. ඒක හරියද වැරදිද? ඒක තමයි. තමන්ට හිතෙන විදිය මේ ලෝකයේ ධර්මයේ මොකක්ද? භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හිතන එකයි ධර්මානුකූලව හිතන්නේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ දානපෙන් පූජා කරනකොට කාට ඕන හැටියට පූජා කරන්න. භාගතුන් වහන්සේගේ ධර්මයට අනුව දාන. බුද්ධ දේශනාවක් තියෙනවා ඒ දානිය දෙන්න ඕන විදිහ දේශනා කරනවා. ඒක තියෙන අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ අසත්පුරුෂ දාන සූත්‍රය. මොකක්ද දානේ නම? මේ අසත්පුරුෂ දාන. එතකොට මේ අසත්පුරුෂ දාන මේ ලෝකයේ තියෙනවා. සත්පුරුෂ දාන කියලා දෙයක්ත් මේ ලෝකේ තියෙනවා. අහලා තියෙනවද? සත්පුරුෂ දාන අසත්පුරුෂ දාන. අපි කියන්නේ ඔක්කොම දාන දෙනවා කියලානේ. හැබැයි බුද්ධ දේශනාවේ තියෙන ඔක්කොම දාන කියන කැලේ ගන්නට සත්පුරුෂ දානක් තියෙනවා. අසත්පුරුෂ දාන. බුදුරජාණන් දේශනාවේ මේක දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තියෙන මේ සත්පුරුෂ දාන සූත්‍රය තමයි අද මම කියලා දෙන්නේ. එතන තියෙන අසත්පුරුෂ දානෙත් තියෙනවා සත්පුරුෂ දානෙත් තියෙනවා. කාරණා පහක් විස්තර කරලා. මම අද ඔයාලට අම්මලාට කියලා දෙන්නේ මේ පින්නත් පිළිසෙට මේ සත්පුරුෂ දානය ගැන වදාළ දේශනාව. ඒක සත්පුරුෂ සූත්‍රය. සත්පුරුෂ දාන සූත්‍රය. මේ දේශනාව කලේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර. කොහොමද කරේ? සවැත් නුවර. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සත්පුරුෂ දානෝ පහක් තියෙනවා. මොන දානද තියෙන්නේ? සත්පුරුෂ දාන පහක් තියෙනවා. ඒ කවර දෙයක් කියලා බුදුරජාණන් දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් දාන දෙනවා. මොකෙන් දාන දෙනවද? ශ්‍රද්ධාවෙන් දාන. දෙවෙනි කාර්යක සකස් කොට දන් දෙනවා. මොකද දෙවෙනි එක? සකස් කොට දන් දෙනවා. බුදු තුන්වෙනි එක වදාලා සුදුසු කාලේ දන් දෙනවා. දැන් කාරණා කීයක් කිව්වද? තුනක්. මොකද තුන? සද්ධාවෙන් දන් දෙනවා. සකස් කොට දන් දෙනවා. සුදුසු කාලේ දන් දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා දෙන දේ කෙරෙහි බැඳීමක් නැතිව දෙනවා. දෙන දේ කෙරෙහි මොනවාද? බැඳීමක් නැතිව දන් දෙනවා. ඊට පස්සේ තමාවත් අනුන්වත් පීඩාවටපත් නොකොට දන් දෙනවා. දැන් කාරණා කීයද? පහයි. මොකක්ද කාරණා පහ? සද්ධාවෙන් දන් දෙනවා. සකස් කොට දන් දෙනවා. සුදුසු කාලේ දන් දෙනවා. දෙන දේ කෙරෙහි බැඳීමක් නැතිව ඊළඟට තමන්වත් අනුන්වත් පීඩාවටපත් නැතිව දන් දෙනවා. දැන් මේ අම්මලා දාන දෙනකොට ඔය කාරණා පහ හිතලා තිබුණා. මම මේ දානිය දෙන්නේ ශ්‍රද්ධාවෙන්ද? මම මේ දානිය දෙන්නේ සකස් කරලා. මම මේ දානිය දෙන්නේ සුදුසු කාලෙට. මම මේ දාන්නේ එහෙම හිතන්න ඕන. ඒක
දැන් අපි දෙන දානේ සත්පුරුෂ දානයක් වෙන්න බෑ. එතකොට මේ කාරණා තියෙනවාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. නිකන් දෙන්නා ටග්ගාලා තැම්බුවා ටග්ගාලා දුවගෙන ආවා ටග්ගාලා පූජා කරලා ඉන්න නෙමෙයි. ඒ ධර්මයේ දන්න කෙනා ධර්මයක විමසන්න ඕනේද නැද්ද? විමසන්න ඕනේ. අර නොයේකුත් ගෙවල් වල තියෙන ප්‍රශ්නයි ළමයින්ගේ ප්‍රශ්නයි සල්ලි ප්‍රශ්නයි ඒක ඔක්කොම හිතා ඇවිල්ලා මේ ගමන් දැම්මද මතකත් නෑ දැන් නැත්නම් මතකත් නෑ බලනවා. එතකොට කැළඹිච්ච හිතක් තියෙනවා. ධර්මයක දැන් විමසන්න. ධර්මයේ එතකොට අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයෙන් පූජා කරනකොට මෙන්න අපිට මේ දාන්නේ තියෙනවා. මේ එතකොට අපිට හිතන්න අනේ මන් දාන්නේ සත්පුරුෂ දානයක්. දැන් ගෙවල් වල කොහා දාන දෙනවා දැන් ඔය දාන්තල් දෙනවා මහා පරිමාණය මේවා හිතනවද? නෑ. දානේ පිළ තියෙනවා. සමහර විට මහා සත්පුරුෂ දාන. කන කෙනක් අසත්පුරුෂ වෙලා කන කෙනා කාලා බැල බැන යනවා. දෙන කෙනා අනේ මුන්ට දුන්නට වැඩි හොඳයි නිකන් කියනවා කියලා. එතකොට දෙන කට්ටිය පිරිහිලා ගන්න කට්ටිය පිරිහිලා අසත්පුරුෂ ගුණ. එතකොට ශ්‍රාවකයාගේ ස්වභාවය මේවා අපි දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ බුද්ධ දේශනාව මේවා අයිති වුණේ. මේවා පුරුදු කරන්න ඕනේ. මේවා මත පිළිකලා පුරුදු කරේ නැත්නම් ඒ දාන මහත්ඵල වෙනවා. ඊළඟට බුදුරජාණන් දැන් මේ කාරණා කීයක් වල පහයි. දැන් එන දැන් කියන කාරණා පහ. ශ්‍රද්ධාවෙන් සකස් කොට සුදුසු කාලේ දාන දෙන්න ඕනේ. අත්හැරලා දාන දෙන්න ඕනේ. අනුමත අපහසෙන් තමන් පෙලෙන්නත් බෑ. තේරුණා නේද? තමන් පෙලෙන්නත් බෑ. අනුන්ව පෙලන්න බෑ. දාන දෙන්න. දැන් මේක දැනගන්න නැත්නම් දැන් පොත පෙරලා හොයන්න වෙලාවක් නෑනේ දාන දෙනකොට. ඒක මේව මතක තියාගන්න ඕනේ. නැත්නම් දාන්නේ මොකද වෙන්නේ? දන්නේම නෑ. එක කාරණාවක් ඇති වෙලා දාන්නේ මොනවා වෙලා? සත්පුරුෂ වෙලා. සත්‍තාව නැති වෙච්ච ගමන්. කල්පයක් දෙන්නේ ඉතින් ඒ කියන්නේ සංඥාවක් දෙනකොට එතකොට මේ දින දෙකේ කලකිරෙන්න බෑ. අර කුසලතුන් ඇවිල්ලා අහනවා ස්වාමීනි කාටද දාන දෙන්නේ? එතකොට කියන පැහැදිලිවම දෙන්නේ. එතකොට ගන්න කාට දුන්නොත් මහත්ඵල ආහාර රජතුමනි එතකොට උතර ප්‍රශ්න දෙකක් තියෙනවා. පැහැදුණු කෙනාට ලික්ව දාන දෙන්න ඕනේ. දාන දෙන්න ඕනේ කවුද නම් පැහැදුණු කෙනාට. ඒ නැත්තම් කිසි පැහැදීමක් නැතුව දෙන්නේ. ඒක අසත්පුරුෂයි. හැබැයි කාට දුන්නොත් මහත්ඵල මහානිසංස වෙන්නේ කෙනෙක්. එතකොට කිව්වා බුද්ධ මහා සංඝ රත්නයේ උදෙසා දෙන දාණය මහත්ඵල. බුදුසසුනක් මුල් කරගෙන දෙන දාණය තමයි මහත්ඵල. හැබැයි බුදුසසුනක් කෙරෙහි බැන දෙනවනේ. අසත්පුරුෂ. ඔය එතකොට ඒක අසත්පුරුෂ ඒ නිසා තමයි මේක පැහැදිලි කරලා දෙන්නකෝ දෙන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ඕනේ. සකස් කරන දෙන්න. ඊළඟට බුදුරජාණන් වදාලා පින්නත් මහණෙනි මේ දාන මෙහෙම දුන්නට මේ කාරණා දෙනකොට මේ කාරණා පහට වෙනම විපාක පහක් තියෙනවා. මොනවද තියෙනවද? විපාක පහක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්නත් මහණෙනි යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් දන්පැන් පූජා කරයිද ඒකේ විපාකයක් හට ගන්නවා. විපාකයක් හැටියට එයාට හොඳට දැන් මරණින් මත්තේ ඊළඟ ජීවිතේ හොඳට ධන භෝග සම්පත් තියෙන තැනක හොඳට උපතක් කරා යනවා. මොනවද තියෙන්නේ? ධන භෝග සම්පත් තියෙන තැනක හොඳට දැන් උපතක් කරා යනවා කිව්වා. ඊළඟට බුදුරජාණන් දේශනා කරන සිත පහදවාගෙන නම් එයා දන්පැන් පූජා කරන්නේ. එයාට හොඳ සුන්දර වූ රූපයක් ලැබෙනවා. අනිත් කෙනාගේ සිත පහදින රූපයක් ලැබෙනවා. දැන් කණ්ණාඩියක් ගාවට කියලා බලන්න අපි සසරේ සද්ධාවෙන් ඉඳලා තියෙනවා. දීප ප්‍රමාණි කොහොමද හොයන්නේ? අපිම කණ්ණාඩියක් ගාවට කියලා කල්පනා කරලා බලන්න මගේ රූපේ කොහොමයි? ශ්‍රද්ධාවෙන් දාන දුන්නොත් මොනවද ලැබෙන්නේ? සසරේනකොට ප්‍රියමනාප වූ සුන්දර ප්‍රියමනාප රූපයක්. ආවස වර්ණ සැප බල ලැබෙනවා. ඒ වගේම මොනවාද? සුන්දර වූ ප්‍රියමනාප රූපයක් ලැබෙනවා. ශ්‍රද්ධාවෙන් දාන දීලා. කලින් දැනගෙන හිටියද? නෑ.
දැනගෙන හිටියා. ලස්සන වෙන්න ආසයි නම් දන් දෙනකොට හොඳට ශ්‍රද්ධාවෙන් දෙන්න. කාට දුන්නත් නම් එතකොට ඒ කාට දුන්න සතෙක්ට දුන්නත් මේ මොන මල කරදරයක් නෙමෙයි මුන්ට දෙනවා කියලා එහෙම හිතාවක් දෙන්නේ හොඳ නැහැ. කොහොමද දැන් දෙනවනේ. ගෙදර ඉන්න සතාට කොහොමද දෙනවා කියන්නේ. ඒක ශ්‍රද්ධාවෙන්. මුත් එක ගැටෙන්නේ නැතුව අනේ මේ සතා බඩපුරව ගන්නවානේ මම ගෞරවය කියන්නේ පැහැදීමෙන් දෙන්නේ. ඒ බුදු සසුනක් මුල් කරනවා සංඝයා කෙරෙහි හිත පහදවා ගන්න. බුද්ධ ප්‍රමුඛ කාර්යමල නිකලෙස් මුනිවරු දෙසානේ මම මේ දාණය දෙන්නේ කියලා පැහැදිලි දෙන්නේ. ඊළඟට බාහිරට කවුරු හරි කෙනෙක් දෙනවා නම් ඒ පුදුන දාණය පැහැදිලිමෙන්. එහෙම දුන්නාම අර සැප සම්පත් ලැබෙනවා වගේ විශේෂ කොට තව එකක් ලැබෙනවා මොකද? ප්‍රියමනාප රූපය. ප්‍රියමනාප කොච්චර ක්‍රීම් ගෑවක් රසනේ එහෙම දන් දීලා නැත්තම් ඒක යවන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර අය මේ ලෝකේ මේ ආස්තිස් සැත්කම් කරලා තියෙනවා ලස්සන වෙනවා. මොනවද කරලා තියෙන්නේ? වෙනම මේ හදන්න කියන්නේ. හදන්න ගිහිල්ලා දැන් දින නෑනේ. දින නෑ. දින නැති වුණාට දැන් කෘතිමව මොන හදන්න යනවා. තිබ්බට වැඩිය විකෘති වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය කැත මිනිස්සු බිහි වෙනවා. ආයෙක හදන්න. බලන්න මේක පිට නැත්තම් මේ වෛද්‍ය විද්‍යාවටවත් බෑ. දැන් පටන් ගන්න කෘතිමව ප්ලාස්ටික් සැත්කම් කරලා ලස්සන කරන්න කියලා. අන්තිමේදී මොකද වෙන්නේ? විකෘති. ඇයි පින නෑ ලස්සන රූපයක් ලබන්න. කියන්නේ සසරේ මොනවද නැත්තේ? සත්‍යයෙන්. ඒ නිසා ලැබෙන්නේ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඊළඟ එක මොකද්ද? සකස් කොට දෙන්න. සකස් කොට දෙනවා කියන්නේ මොකද්ද? පිළිවෙල දැන් දිනවනේ සමහරවල් ඔය කියන එකක් සම්බල ටග්ගලා සම්බල අමුද නැද්ද මුකුත් බලන්නේ ශ්‍රද්ධාවෙන් දෙන්න විශේෂයෙන් පෞගේ කාලේ දැන් සම්බලට ගන්න නැද්ද ස්වාමීන් වහන්සේට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද අම්මලා මොන බලන්නේ ඉතින් මුනි බලන්නේ නැතිව අම්මලා ගෙදරට කවුරු හරි කෙනෙක් ආවොත් අම්මලා ගෙදරට කවුරු හරි කෙනෙක් ආවොත් සීනියකට දාලා සීනි දෙනවද ඔය ඇටි නැත්නම් සීනි බලනවද චුට්ටක් ඒ බලන්නේ ඉදුල් කරන්නද නැත්නම් මේ ප්‍රණීතව සකස් කරලාද කියලාද බලන්නේ මම මේක මේ සේක බොනවා කියලාද බොන්නේ නෑ අන්නේ හිම සංඝයාට දෙන කොටක් මේක පස්සට දැන්න කොටක් අඩි අතීතයේ සමහර අය ඉන්නවා එහෙම තාම ඒක ඉදුල් කරනවා නෙමෙයි ඉතින් මේ ගෙදර එන මේ දුස්සීල කෙලෙස් සහිත මිනිස්සු දෙන තේ එකක් එහෙම චෙක් කරලා නම් දෙන්නේ. දෙයනේ මේ නිකලෙස් නිවරේ පුදිසා දෙන දානේ සකස් කරලා දෙන්න බෑ. බුද්ධ පූජාවේ හදන්න හොඳ නෑ කියන්නේ. අන්තිමේදී බුද්ධ පූජාවේ ලුණු නෑ. බුද්ධ පූජාවේ දෙහි ටික නෑ. පිළිවෙල හදන්න. එයි බාධාවක් අපිමදායි. අම්බෝල කනවා කියනක කන්නේ නෑ මේ පොඩ්ඩක් මොකද මේක පිළිවෙලට හදලාද මගේ ශාස්ත්‍රඥාන්තර දෙන එක මම සකස් කරලා දෙන්න ඕනේ කියලා ගෞරවයෙන් දෙන්න මම මේ සම්බෝල කනවා කියන අදහසින් නෙමෙයි අනුපාඩුවක් තිබ්බොත් ඒක හොඳ නෑ මගේ ශාස්ත්‍රඥාන්තර මම පූජා කරනවා සංඝයාට පූජා කරනවා කියලා එහෙම හිතලා බලන්න ඕනේ ඉදුල් කරනට කමන්නේ ඉදුල් කරනවා නෙමෙයි අම්මේ ඉතින් ඉදුල් කරාට කමකට වැන්නේ හරියට හැදිලක් නෑ හැබැයි හැදුවයින් පස්සේ ඔන්න සමහර අය කරනවා හැදුවයින් පස්සේ එහෙනම් මේ උඹ ටිකක් බත් ටික කාලා ඊළඟට ළමයට බෙදලා දීලා තමයි පන්සලට අරන්නේ. අන්න ඉදුල් කරනවා. අග්‍රභාගයේ එහෙම හොඳ නැහැ. සමහර අම්මලා ඉන්නවා ගෙවල් වල එහෙම පුරුදු වෙලා තියෙනවා. වාදනයේක ඉතුරු කරන්න ඕනේ නැහැ. උයපු ටික ඔක්කොම පන්සලට නගින්නේ සංඝයට නගින්නේ. බුදුරජාණන් ඒ ටික ඔක්කොම වාදනයට දාලා ගෙනල්ලා දෙනවා. දැන් ওই වැඩිම ඉතුරු ටික අරන් යන්නකොත් අරන් යනවා. එතකොට මේ මොනවද මේ ඒ වෙනුවෙන් නම් ඔය තියෙන ඒ ටික එහෙමමයි.
එහෙම අන්න එතන තමයි ඉඳුල් කරනවා කියන්නේ. ඉඳුල් කරනවා කියන්නේ අර ඒකින්ම අපි ගන්නවා. මිස දෙයනේ දැන් හරියට හදපු නැති සම්මෝලේ මේ ඉඳුල් කළ වැඩකුත් නැහැ. එතකොට ඒක කරන්නේ රහ බලන්න. ඒක කනවා නෙමෙයි. ඇත්තටම අම්මලා සම්මෝලයක් කනවාද බඩපිරේ. මේ වෙලාවේ අපිට අරගෙන චුට්ටක් බලන්න හරි පුයන ගමන් නැන්ද මෙහෙම චුට්ටක් තියලා දිවේ තියලා බලන්න. ඕකනේ බලන්න ක්‍රමේ. ඒ බලන්නේ මම මේ බත් පොඩි කනවා කියලා. සමහර විට ආයේ දෙහි ටිකක් දානවා. ඒක අඩුපාඩුවක් බලන්න පිළිවෙලට හදලාද කියන්නේ. හැදුවයින් පස්සේ මොකද කරන්නේ? හැදුවයින් පස්සේ වෙන බාගුරුන් දාලා වෙන අයට අරන් තියන්න යන්න ඕනේ නැහැ. දානට අයින් කරන්න. එහෙම වෙන්න ප්‍රාමී ඉන්න ගමන් අර යාළුවට අයි චුට්ටක් දෙන්න මේ යාළුවට චුට්ටක් දෙන්න කියලා ඒක අයින් කරලා තියෙනවා. කියලා ඊට පස්සේ ඉතුරු වෙන ටික ඔක්කොම දානවා මේ මේක ස්වාමීන් වහන්සේ. මේ පන්සල. අන්න ඒක ගැන. අග්‍රභාගයේ කාටද අයින් කරන්නේ? භාග්‍යව සුණානටයි සංඥා. අන්න ඉතුරු වෙලානේ අග්‍ර කොටස වෙන් කරලා. ඒක මගවදිවත් අරින්නේ නැහැ. ඒක කාටවත් දෙන්නේ නැහැ. ඒක තුට්ටක් ආයේ මොකක් කරනවද ඒක වෙන් කරලා ඉවරයි. ඒකනේ සංඝයාට සාංගික කරපු දේවල් වෙන් කරන්නේ නැත්නම් ආයෙ කෙනෙක් පාවිච්චි කරන්නේ නැත්නම් මේ එකක් තියෙනවා. ඒක තමයි සංඝයාට වෙන් කරන්නේ. සංඝයා ඇදගෙන පස්සේ පාවිච්චි කරන එක වෙනම දෙයක්. සංඝයාට වෙන් කරයින් පස්සේ ඒතකොට ඒකන කියන්නේ මොකක්ද? සකසලා දෙනවා කියන සිදුවීම. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සකසලා දෙනකොට අපි හොඳට සකසලා නම් යම් දෙයක් දෙන්නේ. එතකොට යා වුණ මරණින් මත්තේ යා හොඳට ආවුසලන්න සැපය හොඳට යානමේ යම් තැනක සැප සම්පත්තියෙන් තැන්වල උපදිනවා. ඊළඟට කො සකසලා දෙනේකේ විපාකේ දැන් ඔන්න එයාට දාසියෝ ඉන්නවා. බිරින්දෑවරු ඉන්නවා. ඊළඟට දැන් ජීවිත ගත කරනකොට යන සසරේ යනකොට දැන් දරුවෝ ඉන්නවා. එයා යම් දෙයක් කියනවාද? ඒ අය ඔක්කොම එක වචනේ පිටුපානවා. හොඳට අහනවා. ඒවල නම් කිව්වද? ඕක කරන්න එපා පුතේ කියලා කිව්ව ගමන් ළමයි කරන්නේ. විරිදට ඕක කරන්න එපා. අපි ඔය යන්නේ අපි ඕක නොකරේ. ඒක අහන්න. බුදුරජාණන් දේශනා කළා සේවකීන්ට දෙයක් කිව්වොත් සේවකයා අහනවා. එතනින් එහාට අහන්නේ නැතුව ඉන්නේ. දැන් කල්පනා කරලා බලන්න අපි කියන වචනේ අහනවා අපේම ළමයි. දැන් මොකද? සසරේ සකස් කොට දන් දුන්නේ නැති එකේ විපාකයේ විදිහට අපි කියන දේ අහන්නේ නැහැ කියන්නේ. අපිට අවනත නැහැ කියන්නේ. ප්‍රියමනාපෝ දරුවෝ බිරින්දෑවරු සේවකයෝ ලැබෙන්නේ නැහැ කියන්නේ. අහන්න නැත්තම් ප්‍රියමනාපෝ අප්‍රියයි විපාක. එතකොට මේ මොකේ විපාකයක්ද? සකස් කොට දන් දීමේ විපාකය. ඔන්න මේව ලබන්න ආසයි නම් මේ දැන් මුල්ල ඉඳලා වැඩක් නැහැ. දැන් දන් දෙනවනේ දැන් මෙන්න මේ කාරණාව පිළිහිටලා දෙන්න ඕනේ. තේරුණාද කිව්වද? එතකොට කවදාවත් සකස් කොට හොඳට දන් දෙනවා නම් සසරේ එනකොට සකස් වෙලා හොඳට බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ දරුවෝ හම්බෙනවා. නැත්තම් දෙන්න වාලේ ඔය ගැල දීලා දාලා ගිය ගමන් හම් වෙනවා ඒ වගේමයි. මේ කියනවා අහන්නේ. අපි එකක් කියවම ඉතින් 100ක් කියනවා. ඊළඟට බුදුරජාණන් ඊළඟ මොකක්ද? දැන් දෙකක් කිව්වා. දැන් හත්කල කියනවා. ශ්‍රද්ධාවෙන් දන්පැන් පුදන්න. ශ්‍රද්ධාවෙන් දන්පැන් පුදන කෙනාට මොනවද ලැබෙන ආනිසංසය? හොඳට ඒ ආයවන සපල ලැබෙනවා. ඊළඟට විශේෂ කොට එකක් ලැබෙනවා. මොකද්ද? ප්‍රියමනාපෝ රූපයක් ලැබෙනවා. ඊළඟ එක මොකද්ද? සකස් කොට දන් දෙනවා. ඒ කෙනාට ලැබෙන ආනිසංසය මොකද්ද? සකස් කොට දීමේ සකස් ලැබෙනවා. ඊළඟට කියන දේ අහන පිරිසක් හම්බ. අපි අපේ අම්මලා කියන දේ අපි අහුවේ නැත්තම් ඒ මොකද? ඒ අම්මලා දීලා මේ ඉන්නේ මේ සකස් කොට දෙන්නේ දානි විපාක ගොඩක් අයිති. එතකොට මේක අපි එහෙම ආයෙ ලබන්න කැමතිද? අපි ඔන්න මේක හදාගන්න. ඊළඟට බුදුරජාණන් දේශනා කරා පින්වත් මහණනි ඊළඟ කාරණා සුදුසු කාලයේ යම් කෙනෙක් දන්පැන් පූජා කරයිද විපාකයක් හැටියට මෙන්න මේ
දේවල් හට ගන්නවා. ඒක හොඳ සැප සම්පත් මහා ධානය භෝග ඒ සියල්ල ලැබෙනවා කියනවා. විශේෂ හේතුවක් තමා මොකද සුදුසු කාලේ සැප සම්පත් ලැබෙනවා. මොනවාද සුදුසු කාලේ දෙනකොට සැප සම්පත් සුදුසු කාලේ ලැබෙනවා. මොකක්ද සුදුසු වෙලාවට සුදුසු වෙලාවට කපාදී හරියන්නේ. එහෙමයි දැකලා තියෙනවනේ. මම වෙන්නේ නැහැ. මොකද හේතුව? සුදුසු වෙලාවට සුදුසු කාලෙට ළමයි ලැබෙනවා. මොකද හේතුව ලැබෙන්නේ නැත්තම්. සුදුසු කාලෙට දන් දීලා. සුදුසු කාලෙට ඒ කියන්නේ හිතන්න සාමාන්‍ය පුංචි කාලේ ඉඳලා ගන්නකො. ඉස්කෝලේ යන්නේ ඉස්කෝලේ හම්බුනේ. දැන් කාලේ ලොකෝ කාලේ ඉස්කෝලේ යන්නේ ළමයි ඉස්කෝලේ යන්නේ සුදුසු කාලේ ඉස්කෝලේ යන්නේ නැත්තේ. සුදුසු කාලේ දැන් සුදුසු කාලේ සුදුසු රස්සාවක් හම්බුනේ. මොකද හේතුව? හරියම රස්සාවක් හම්බුනේ. හරියම පෞල් ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒකට හරියම මොනවද මේ ප්‍රාර්ථනා ගයක් දොරක් හදාගන්න. හදන්නේ මේ ටෙන්ෂන් යන ඔන්න මෙන්න තමයි ගයක් හදාගන්න. මොකෝ ඒ? සුදුසු කාලේ දන් දීලා නැහැ. ලැබෙන විපාක සුදුසු කාලේ ලැබෙන්නේ. මැරිලා නැහිලා ඉතින් දුකෙන් තමයි ඕම අමාරුවෙන් හොයන්නේ. ඇයි? දානේ දීලා ලැබෙනවා. හැබැයි මොනවද ලැබෙන්නේ? සුදුසු කාලේ දුන්නේ නැහැ. සුදුසු කාලේ ලැබෙන්නේ. දැන් මේ වස් කාලේ. දැන් සංඝයාට දැන් වස් ආරාධනා කරලා දැන් සුදුසු කාලේ දැන් ගෙනලා දැන් දානේ පින් රැස් කරගන්න. අයියෝ මට බැහැ. ඒක ඉඳලා. දැන් ස්වාමීන් වහන්සේ ගමනක් වඩිනවා. දානේ නැති වෙලා. අනේ දුවන කියලා දානේ ටික ලෑස්ති කරලා දෙනවා. සුදුසු කාලේ. දැන් තියනවානේ මොනවද මේ ආගන්තුක මොනවද වඩිනු කියන්නේ වඩිනු සංඝයාට දෙන දාන මේ මොනවද මහත්ඵලයි කියලා. ඒ වගේ සුදු දානි නැති වෙනකොටම ටක්කලයන දානි පූජා කරනවා. ඒ විදිහට මේ තමන් අතාරින්න නැතුව මේ පින සුදුසු කාලේ මොකද කරන්නේ? කරනවා. දැන් කන්න දෙන්න ඕන කාලේ දෙනවා නිසා කන්න දෙන්න ඕන නැති කාලේ කියලා වැඩක් නේද? සාමාන්‍ය බඩගිනි තියෙන වෙලාවට කන්න දෙන්න ඕන. බඩගිනි නැති වෙලාවට කන්දක් දාලා කෑම දෙනවා. ඒක ප්‍රයෝජනයක් තියනද? අන්න ඒ වගේ වැඩක්. ඒක අපි දන් දෙන සුදුසු කාලේ හොඳට තේරුම් ගන්න. එතකොට මේ බුදුරජාණන් දේශනා කරන මේ සුදුසු කාලයේ දන් පැන් පූජා කරනවද? ඒ කාලේ මොකද වෙන්නේ? එයාට විපාකයක් හැටියට සුදුසු කාලේ සැප සම්පත් ඒවා ලැබෙන්නේ නැත්නම් මොන කල්පනා කරනවා මම සුදුසු කාලේ දන් පැන් ඒ අපි ආස නැද්ද ඒ දේවල්? ප්‍රියමනාප රූපයකට ආස නැද්ද? ඊළඟට මේ සුවච කීකරු මේ පිරිසක් ලබන්න ආස නැද්ද? කෑම නැති. ඊට පස්සේ මේ සුදුසු කාලයේ සියල්ල දැන් බිස්නස් එකක් පටන් ගන්න ආසාව තියෙනවා කරන්න බෑ. ඒක කරන්න බෑ. සමහර දානවා වයසකට ගිහිලා 100 කෙනෙක්. දාලා හරියනවා. සුදුසු කාලයේ සමස් කරන හැමදේම සුදුසු කාලේ ලැබෙන්න නම් සැප සම්පත්. මොකද කරන්නේ? සුදුසු කාලේ දානේ දෙන්න. ඊළඟට දැන් මේ කාරණා කීයක් වද? තුනක්. ඊළඟට බුදුරජාණන් දේශනා පින්වත් මහණෙනි දන් දෙන දේ කෙරෙහි නොබැදී අපෑරලා යම් කෙනෙක් දානීය පූජා කරනවාද අන්නේ කෙනාටත් ඔය ආයු මහා ධන මහා භෝග සම්පත් ඒ දේවල් ලැබෙනවා. ඒ වගේම උදාරෝ පංචකාම ගුණ පරිහරණය කරන්න ඔහුගේ සිත ලැබෙනවා. මොනවද මේ වෙන්නේ? අත්හැරලා දානි දෙනකොට යාට දැන් ලැබෙන දේවල් තියෙනවානේ. දාන දෙනකොට ලැබෙන දැන් පංචකාමයන් කාම ලෝකයේ ඉපදෙන කෙනාට මොනවද තියෙන්නේ? කාමයේ තමා සතුටු වෙන්න තියෙන්නේ. ඒ කාමයන්ගෙන් සතුටු වෙන්න ඇස කන නාසය දිවකය මනස පිනවන්න එයාගේ හිත නැවෙනවා. තේරුණාද කිව්වද? හරි දැන් අර බුද්ධ දේශනාවෙම තියෙන අර සිටුවරේ දාන දීලා පසේ බුදුරජාණන් වහන්සේට අනේ අපරාධ දුන්නේ ඔයිට වැඩිය හොඳයි මොනවා කරාද? ඊදර වැඩ කරන වැඩකාරයෙක් දුන්නා නම් අද දවසේ මේ වැඩක් කරව ගන්න දුන්නා මරෝ මරෝ. වත් ටිකක්
මේ ශ්‍රමණයන් වහන්සේලා දුන්න අඩුම ගානේ ඔළුව උස්සලා hina වෙලාවක් යන්නේ අපරාධ දුන්නේ කියලා හිතුවා. දැන් මොනවද දුන්නේ? අතෑරලාද දුන්නේ අල්ලගෙන දුන්නේ. අල්ලගෙන දුන්නේ. ඔන්න දැන් මනුස්ස ලෝකේ ආවා. සල්ලි හම්බෙනවා. සල්ලි තියෙනට්ටු මේ ගෝණි පිටින් ගබඩාවල පුරවලා. කන්න හිතෙන්නේ. අඳින්න හිතෙන්නේ නැහැ. මේ මොනවද මේ යාන වාහන පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. ඒතර මේ කාගේ ප්‍රශ්නයක්ද? තමන්ගේ ප්‍රශ්නයක්. සසරේ දෝෂයක්. මොකද්ද දෝෂේ? දන් දීලා අතෑරලා. අපිට තියෙනවා මොකක්ද? ඕනේ. දැන් නානේ දීලා වැන්නට ඔක්කොම කොට දීලා යනවා. දීලා යනවා. හරිද? සාදු සාදු. එනකොට ඩස්බින් එකට ඔක්කොම හල්ලා ඊළඟ පාර එනකොට දැන් දවල් එනවා. ඌ ඩස්බින් එක ඇරලත් බලනවා. අප්පා ඔක්කොම මේ අනේ සාදු සාදු කියලා කියන්නේ. අනේ මේ ආම්ලෝ කාලා නැහැනේ ගන් දෙයියනේ උදේ ඉඳන් නැගිටගෙන ඉන්නේ කියලා කූලනවද නැද්ද? දෙයියනේ අතෑරලා නම් ගියේ මොකෝ ඌට පස්සේ උන්දන්නේ. අන්න වැඩි. මොකද වෙලා තියෙන්නේ? අතෑරලා දෙන්නේ. අල්ලගෙන හිටපු නිසා උන් ආයෙ කෙලස් හදලා. ඒකෙදී නැවත පස් වෙනකොට දැන් බුද්ධ දේශනාවේ තුන් තැනක හිත පහදවා ගන්න කියලානේ. මොකද්ද? දානි දෙන්න කලින්, දානි දෙන්න වෙලාවේ, දානි දුන්නේ පස්සේ. දැන් මොකෝ උනේ? දානි දුන්නේ පස්සේ මොකද? අතෑරලා නැහැ. මට මතකයි මේ තාක්කල කියන්නේ අපි එක්තරා අසපුවක ඉන්නකොට මේ අපි මේ ඒ අසපේ බෝධිසාංශය රෝපණය කරන්න බෝධි මණ්ඩපයක්. අදනකොට ගොඩාක් මේ පස් හොයාගෙන මේ වලක් කාරලා මේ අපි ස්වාමීන් වහන්සේ තමයි තනිකර මේක අద్భుත කළා අසපුවක්. මේ ගිහි කට්ටිය එන්නේ නැහැ. මෙයා කළා මේ පස් අයින් කරලා අපි ආයුධිච්ච අලුත් අපිට තේරුම් දෙන්නේ. මේ මෙයා කළා ගොඩාක් පස් සුද්ධ කරලා පස් සැදලා මේ හලලා ඒවා පිරිසිදු කරලා කොම්පෝස්ට් වගේ පොළ රොට්ටු අයින් කරලා ඒක ගොඩාක් මහන්සි වෙනවා. ඊට පස්සේ අර මේ කුෂිකාර්ම වගේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා ඒ බෝධීන් වහන්සේගේ ස්වභාවය බලේ පසේ ස්වභාවය බලලා අපු ඔය පොහොර දාන්න බෑ. ඕක අයින් කරන්න. දැන් අපි දවස් දෙකක් විතර මහන්සි වෙනවා. ආදි පහක් විතර ගැඹුරට හාරලා පහක් හයක් විතර ඒක ලොකු පුටුවක් ඒක පිරෙන්න පස් හොයලා දැන් අපි. යාක මේක හරියන්නේ මේ පස් හරියන්නේ මේක දැම්මේ මේකට හොඳ නැහැ මේ පරිසරය ඇතුළේ මේ පස් වල ඇතුළේ ඕවා දාන්න හොඳ නැහැ ඕකයි. ඊපස්සේ දැන් මොකද කරේ දැන් අපි ස්වාමීන් වහන්සේ දැන් ගොඩාක් මහන්සි වෙනවා. මට මතකයි එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අප්පා හරි සූත්‍රාවද අපිට දැන් දවස් දෙකක් පින් දැස්සුණා. දැන් මේක ඇදලා එළියට විසික් කරනවානේ. තවත් පින් දැස්සෙනවා. අදින්දිත් පින් එළියට විසික් කරද්දිත් පින්. ඒ නිසා දැන් බෝධින්නාසේ රෝපණය කරන්නේ මේ පස් හොඳ නැහැ. ඒ හින්දා අපි මේක අදිමුකුවද. ඒත් අපිට ගෞරවය පින රැස්. අන්න උන්නාන්සේමයි අපි මට හිතුණා අන්න ඇත්තටම අතෑරලා. වෙන කෙනෙක් නෑ. මුක්තා හරි තියන්නමයි try කරන්නේ. මෙච්චර කරපේකේ එහෙම පුළුවන්ද කියලා. හිතෙන්නේ හිතෙනවා. පින කරනකොට අතෑරලා කරනවා. ඒකත් මම කිව්වා. එතකොට නැත්තම් ආයෙ ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි මේ දින දානි අර රැස් වෙන කර්මයක් මොකද්ද? සැප ලැබෙනකොට පින ලැබෙනකොට ඒ පින මුක්ති විඳින්න අපිට හිතක් නැති. ඔන්න ඉන්නේ ඔය සල්ලි තියනවා කන්නේ නැහැ. සල්ලි තියනවා අඳින්නේ නැහැ. සල්ලි තියනවා හරියට බොන්නේ නැහැ. හරියට අඳින්නේ නැහැ. හරියට පළඳින්නේ නැහැ. යාන වාහන පාවිච්චි කරන්නේ නැහැ. මොකෝද? සසරේ දන් දීලා අතෑරලා ඉන්නවා. ඔන්න ඒක. එතකොට දැන් කාරණා කීයක් කිව්වද? 4ක්. දැන් ඔන්න ටග්ගල කියන්නේ නේද? සද්දාවෙන් කිව්වා. ඒක දුන්නේ නැත්නම් මොකද තියෙන හේතුව මේ විපාකයක් සකස් වෙනවා වයිව දුන්නා. ප්‍රියමනාප රූපයක් ලැබෙනවා. සද්දාවෙන් දුන්නේ. ඊළඟ එක මොකද්ද? සකස් කරලා දෙන්න කිව්වා. සකස් කරලා දුන්නොත් මොනවද ලැබෙන්නේ? කීතරේ ආහන පිරිසක්. සකස් කරලා දීපුවම සකස් කරලම පිරිසක් හම්බ වෙනවා. ඊළඟට මොනවද?
සකස් කොට දෙන්න ඊළඟ සුදුසු කාලයේ කාලයේ දන් සුදුසු කාලයේ දන් දෙනකොට විපාකයක් විදිහට මොනවද ලැබෙන්නේ? සුදුසු කාලයේ සුදුසු කාලයට දේවල් හැමදේම හම් වෙනවා. ඌල ඉන්න දෙයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වදාලා ඊළඟ මොකද්ද? අතහැරලා දෙන්න. අතහැරලා දුන්නොත් හොතට අපිට සැප විඳින්න ඉන්න පුළුවන්. නැත්තම් අර අල්ලගෙන දුන්නේ හම් වෙනකොට ඒව අල්ලගෙන ඉන්නවා. ඒක අතහැරලා කන්න බොන්න සැප විඳින්න හිතෙන්නේ. පෙරේතකම් කර කර ඌල ඉන්නවා. එතකොට ඊළඟට බුදුරජාණන් පස්වෙනි කාරණාව තමයි පින්වත් මහණෙනි තමන්වත් අනුන්වත් අපාසේ නොපෙලා දන් දීමේ යම් දානයක් ඇද්ද ඒ දානයේ විපාකයක් ඇතිවෙත හොඳට ඔන්න මේ සැප සම්පත් මහා ධන භෝග හොඳට හම්බ වෙනවා. ඒ වගේම බුදුරජාණන් දේශනා කළා ඒ කෙනාව ඔහුට දැන් සසරේ එනකොට සැප සම්පත් හම්බ වෙනවානේ. ඒ සැප සම්පත් බුදුරජාණන් වදාලා ගින්නෙන් වේවා, ජලයෙන් වේවා, රජයෙන් වේවා, හොරුන්ගෙන් වේවා, තමන්ට අප්‍රිය වූ අයගෙන් වේවා විනාශ වෙන්නේ නැහැ. ඒවා කිව්වද? දැන් මොන 100ක් හොයාගන්න කොහොමද? 100ක් හොයපු ගමන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඒකට තට්ටු කරයි. යුරෝ 100ක් හොයාගෙන අනේ දැන් හොයාගත්තා කියලා අතට එනකොට මොකද වෙන්නේ? නැති කවුරු හරි ඇවිල්ලා හොරු අරන් යන එක දින්නේ. එහෙම නැත්තම් ජලයේ, එහෙම නැත්තම් රජේ. අර පෞද්ගලික කාලේ මේ කැපුවා කියන්නේ බැංකු පොත් තිබ්බ කපාගෙන ගියා. එතකොට සොරුන්ගේ හොරු හරි අය පැනලා ගෙදරට පැනලා අරන් යනවා. ඒක ගින්නට පිච්චෙනවා, ඒක ජලයට යනවා, ඒක රජයෙන් ගන්න, ඒක හොරු අරන් යනවා. එහෙම නැත්නම් Tamanට අප්‍රිය වුණාද ඒක අප්‍රිය අය ගන්නවා. හිතන්නකෝ මේගොල්ලෝ අමුතුම අමුතුම මේනි ගන්නවා. දැන් මොකද වෙන්නේ? බේරි කියන්නේ අප්‍රිය කෙනෙක් සාමාන්‍යයෙන්. එතකොට මෙයා මොකෝ කරන්නේ? එයා ඔක්කොම ටික භුක්ති විඳිනවා. ඒක නා කවුද? එතකොට අප්‍රිය අය Taman කැමති නැතේ Tamanගේ දේවල් අරන් යනවා. මොකක් නිසාද? එයා ඒ දේවල් සැප සම්පත් ලබන දේවල් හොයාගෙන තියෙන්නේ. ඒ දානේ දීලා තියෙන්නේ. තමන්වත් අනුන්වත් පෙළපු නිසා තමන්ට දැන් ලැබෙනවද දැන් දුන්නනේ. දැන් මට මතකයි මම කලින් කියලා දෙනවා එක කාලෙක මේ නිවුස් එකක් තිබුණා. ඔය හොරු ටිකක් හොරකම් කළා මේ ඒ මේ මහා දානයක් කියලා. හොරකමේ සාර්ථක සිද්ධ වෙච්ච එක. කතරගමට කියන ෆ්‍රයිඩ් රයිස් දානවා. දැන් මේ දානේ ධාර්මිකද? නෑ. හොරකම් කරන්නේ මේ මුදල් වගේ හොරකම් කරගෙන බාරයක් කියලා. මොකද්ද බාර? ෆ්‍රයිඩ් රයිස් වලින් දීලා දානයක්. මිනිස්සුන්ට කොහෙද කතරගමනේ. එතකොට මේ දානිය තමන්ව අනුන්ව පෙළලා දීලා තියෙනවා. ඒ දානීය විපාකයක් ලැබුණත් මොකද වෙන්නේ? මේ ලැබෙන දේවල් එකපාර වෙන කවුරු හරි. දැන් ඔය බලන්නකෝ යාන වාහන කියාගෙන ඉන්න එකපාර නැති වෙලා යන්නේ. මේ පෞද්ගලික කාලේ දැන් ඔය මම දැක්ක නිවුස් වල තියෙනවා මේ එකපාර කෝටි ගණන් වල වාහන තියෙන මිනිස්සු එකපාර ගෙදරට පැනලා රජයෙන් අරන් යනවා. හොයනකොට සල්ලි කුඩු සල්ලි. කෝටි ගණන් හොයලා මහා සපවත් ජීවිත. එකපාර ඒ ටික ඔක්කොම කෝටි 20ක 30ක දේවල් ඔක්කොම අරන් යනවා. ඊට පස්සේ හම්බෙලා මේ ඔයාගේ ටික නෑනේ ඇයි? එයා සසරේ හොයලා තියෙන්නේ එයාතර නේ මේ ජීවිතේම හොයලා තියෙන මොකෙන්ද? අනුන්ව පීඩාවටපත් කරලා. ඒ ධාර්මික වෙලා තමයි. නෑ. අධාර්මික වෙනවා. මේකෙන් කරන්නේ මොනවද? අනිත් අය පීඩාවට. ඒකෝට බාන එහෙම පීඩා කරලා හොයනකොට මේ ජීවිතේදී මේවා නැති වෙලා යනවා. විපාකයක් විදියට. කල්ප ගණන් යන්නේ සසරේ මොනවා හරි දීපු විපාකයක් තිබ්බත් ඒවත් නැති. එතකොට කාරණා දැන් පහක්. මොකද දැන් කියන්නේ මම කාරණා. සද්ධාවෙන් දැන් දාන කොට ඉන්නේ. බුදුරජාණන්සේ වදාලා මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි පොතේ. මේ දේශනාවේ නම තමයි සත්පුරුෂ දාන සූත්‍රය. සත්පුරුෂයාගේ දානය ගැන වදාළ දේශනාව. ඊළඟට බුදුරජාණන් සවැත් නුවර වැඩි හිටියේ. එතකොට සවැත් නුවර වැඩ ඉනකොට බුදුරජාණන් සංඝයා අමතලා කියනවා පින්වත් මහණෙනි සත්පුරුෂයෝ විසින් දෙන දාන පහක්. සත්පුරුෂ දාන පහක්. ඒ කවර පියත් ශ්‍රද්ධාවෙන්
ඊළඟ එක සකස් කොට ඊළඟ එක සුදුසු කාලේ ඊළඟ එක අත්හැරලා දෙන දේ කෙරෙහි බැඳීමක් නැතිව ආසාවක් නැතුව අනේ මේක දෙනවද මේක දෙන්නද අපි අපරාධ දුන්නේ කියන එක අත්හැරලාමයි දෙන්නේ. ඊළඟට අනුමත අපහසු කාරණා පහයි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දාණය දෙනකොට මේකේ වෙනම විපාක ලැබෙනවා. මොනවද සසරේ වෙනකොට අක්ක ලැබෙන විපාක? ශ්‍රද්ධාවෙන් දාණය දුන්නොත් ආසයිද නැද්ද? ඇත්තට ටික ලස්සනට ඉන්න ආසයිද දෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? ශ්‍රද්ධාවෙන් හිත පහදවාගෙන දෙන්න දෙන්නේ. ඊළඟට සකස් කොට දාන දෙන්න. සකස් කොට දාන දුන්නොත් මොනවද ලැබෙන්නේ? සමන්ත කීකරු පිරිසක් සේවකයෝ දූ දරුවෝ බිරින්දෑවරු ඔක්කොම කවුද? සමන්ත කීකරු. තමන් අභිභවා යන්නේ. කැමැතිද අකමැතිද? එහෙනම් දෙයියනේ මොකද කරන්න ඕනේ? මේ විදිහට සකස් කොට දාන්න. ඊළඟ එක මොකද්ද? සුදුසු කාලේ දන් දෙන්න. සුදුසු කාලේ දන් දුන්නොත් මොකද වෙන්නේ? සුදුසු කාලේ ලැබෙන සියලු සැප සම්පත් ඔය දැන් කිව්වනේ. ඔය පරක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම මොකද වෙන්නේ? සුදුසු කාලේ සුදුසු වෙලාවට ලැබෙන. ආසයිද නැහැ? එහෙම ඉන්න කැමති නැහැ. එහෙනම් සුදුසු කාලේ දන් දෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි දෙන දේ කෙරෙහි බැඳීමකින් නැතුව අත්හැරලා දෙන්න කිව්වා. විපාකෙ මොනවද? සැප සම්පත් ලැබෙනකොට ඒවා පාවිච්චි කරන්න හිත නැමෙයි. නැත්තම් මොකද හිතෙන්නේ? ඒ සැපේ අම්මෝ කියලා අල්ලගෙන ඉන්නවා, ගිර කරගෙන ඉන්නවා, ගෙවල් ඇතුලේ ගොඩ ගහලා ඉන්නවා. කන්න බොන්න හිතෙන්නේ. එහෙම ඉන්න ආස කාලා බීලා ඇඳලා සතුටින් ඉන්නවා. සතුටින් මේ හැමදේම මේ දඟලන්නේ ඕකට. සතුටින් එහෙනම් හොඳට දෙන දේ කෙරේ අතෑරලා ඊළඟට මොකද්ද කාරණාව? තමන්වත් අනුන්වත් එලන්නේ නැතුව දන් දෙන්න. ඒකේ ලැබෙන විපාකය මොකද්ද? සසරේ යනකොට තමන්ට ලැබෙනවනේ දැන් දන් දුන්නාම මුදල්, කඩල්, යාන වාහන, මිල මුදල්, සැප සම්පත් ලැබෙනකොට ඒවා හොරු අරන් යන්නේ. ඒවා ගිනි ගන්නෙ නැහැ. ඒවා මේ රජයෙන් ගන්නෙ නැහැ. ඊළඟට ඒවා මේ හොරු ගන්නෙ නැහැ. රජයෙන් ගන්නෙ නැහැ. ජලයට යන්නේ නැහැ. ගිනි ගන්නෙ නැහැ. අප්‍රිය පුද්ගලයෝ ඇවිල්ලා පැනලා ඒවා අයිති කරගන්නේ නැහැ. තමන් හොඳට ඒවා පරිස්සම් කරගෙන සේක්කුවක දාලා අය අමුතුවෙන් වහන්න ඕනේ නැහැ. සේක්කුවක දාලා වහන්න ඕනේ ඇයි දන්නවද? අපි මේක කාවාරි සැලෙන් පෙරපෙලා තමයි දාන දීලා තියෙන්නේ. ෂුවර් නෑ. සමහර අය ඉන්නවනේ ගෙවල් වල ඇරලා ගියන් ගෙදර බඩු අරන් යන්නේ. ඒක ගෙවල් තියෙනවා. ඇයි? ගෙදර ඉන්න මිනිස්සු දාන දීලා තියෙන්නේ කාවක් කියලා නෑ. ඒක කවුරුනේ ගමින් මිනිහ කියලා දොර වහනවා. සමහරට අපි ගාරලා ගියොත් එතකොට ගේට් පුළුවන් නම් ගලවගෙන එතකොට ඒ මොකෝ? එහෙනම් අවුලක් නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක ධර්මයේ දේශනා කළේ මේවා අපි පුරුදු කරගන්න. ඒ නිසා මම මේ කාරණා දැන් මතක් කරේ දැන් මේ කාලේ පුරාම යම් හැමෝම දාන දෙනවා. ඒකනේ මේවා මත පිළිහිටලා සිහි කර කර දාන දෙන්නේ. වෙනකොට ඒක කඩේ යනකොට ඊළඟට මේක දාන දෙනවා කියලා සිහි කරන දවස එනකොටම මේවා හිත හිතා දාන දෙන්නේ. ප්‍රශ්නේ ප්‍රශ්න ටිකක් යට දාන්න. ප්‍රශ්න නැති දවසක් නෑ. හැමදාම ප්‍රශ්න. හැබැයි දාන්නේ හැමදාම දෙනවද? මාසෙකට එකයි. අමාරු මේ වගේ දවස් 7ක්. දැන් හිතන්නේ දැන් මේ දවස් 7 පුරාම අද දාන්නේ දීලා එයා කල්පනා කරන හෙට මම මොනවද අරයි යන්නේ. හෙට දාන්නේ දීලා කල්පනා කරන මම අනිත් මොනවද අරයි යන්නේ. දවස් 7ම එක දිගට මොකක් ගැනද හිතන්නේ? දාන්නේ. එහෙම හිතවද මේ ජීවිතේ වෙන දවසක. මේ දවස් 7ම විශේෂයි. එහෙම හිතා දාන දෙන්න දවස් 7ක් නේ. ඒක ලැබිච්ච දුර්ලභ අවස්ථාවක්. ඒ විතරක් මදි. මෙන්න මේ කාරණා සිහි කරගන්න. එතකොට ඒ දානෙ මොකද්ද? මහා පුරුෂ දානය. මහත්ඵලයි. මහානිසංස.
මේ කාරණා මම දේශනා කරේ බුදුරජාණන් වහන්සේ මේ බුදු දේශනා මම ඔබට කියලා දුන්නා. ඔබේ ජීවිතේ දන් පැන් පූජා කරනකොට මේක මැරෙනකම් පුරුදු කරන්න ඕන දෙයක්. මේ දැනට විතරක් කියලා එකක් සාදු සාදු සෝපණක් කියලා යන්නේ නෙමෙයි. මොකක් කියලාද? මැරෙනකම් පුරුදු කරන්න. එතකොට මම මේ කටපාඩම් වෙන්න වගේ මතකෙ ඉඳලා මේ නිතර අහහ කියන්නේ මේ හරියට නිකන් මේක කවුරු හරි කෙනෙක් ආයෙ අහුවොත් මේක හරියට මොන්ටිසෝරි පන්තියක්. ඇයි ආයෙ අහනවා ආයෙ කියනවා ආයෙ අහන්නේ ඇයි? ඔළුවට යන්න ටිකක් හරි මතක ඉතින් ඒ නිසා මේ කාරණා මතක තියාගෙන මැරෙනකම් පුරුදු කරන්න. මේ උතුම් බුද්ධ දේශනාව ඔබ සියලු දෙනාට එකසේ උපකාර ධර්මයක් වෙත්වා. සාදු සාදු සාදු. මේ විදිහට මේ අද දවසේ බොහොමත් ශ්‍රද්ධාවෙන් දින 7ක් පුරාවට දන් පැන් පූජා කරන්න තිබුණේ. ඒ පින්වත් ඒ තරංගා මහත්මිය විසින් බොහොමත් ශ්‍රද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය නිසා දන් පැන් පූජා කරගෙන ඒ වගේම අද දවසේ ඒ ගිලන්පස පූජාව සිදු කරන්න තිබුණා. ඒ වගේම අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රී මුලින් වදාළ උතුම් බුද්ධ වචනය ධර්ම දේශනාමය වශයෙන් ධර්ම දානමය වශයෙන් පින්කම සිද්ධ කරන්න තිබුණා. ඔබගේ ජීවිතයට බොහෝ කාලයක් යහපත පිණිස පවතින සැපය පිණිස පවතින මහානීය වූ පුණ්‍ය ධර්ම රාශියක් එක් රැස් කර ගන්න තිබුණා. ඉතින් මේ ආකාරයෙන් රැස් කර ගන්න තිබුණු සියලුම පුණ්‍ය ධර්මයෝ අපි පළමුවෙන්ම අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අපනිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා විසිරී පැතිරී සිටින සිළු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන සිළු දෙවියන්ගේ ධාර්මික රැකවරණය මේ පින්වත් සිළු දෙනාට නිරන්තරයෙන්ම ලැබෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන සිළු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධය ලබත්වා කියලා ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මේ මිය පරලොව යන්ට යෙදුණු විශේෂයෙන් මේ පින් තරංගා මහත්මිය නමින් මිය පරලොව යන්ට යෙදුණු යම්තාක් මළගිය ඥාතීන් නැද්ද? ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලොව යන්ට යෙදුණු යම්තාක් මළගිය ඥාතීන් නැද්ද? ඒ සියලු මළගිය ඥාතීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු මළගිය ඥාතීන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. වහ වහ සසර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කර ගන්න තියෙන සියලුම පුණ්‍ය ධර්මයන් මේ තරංගා මහත්මියගේ අසනීප තත්ත්වයෙන් සිටින ඒ හැරී පියාණන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ කල්යාණී මෑණියන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම සෝමාවතී ඒ මෑණියන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම නිකෝ මහතාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අසනීප තත්ත්වයෙන් පසු මේ සිළු දෙනෝපියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. පැමිණ තිබෙන යම්තා කායික දුක් පීඩායත මේ පින් බලයෙන් දුරු වෙත්වා. මානසික දුක් පීඩායත මේ පින් බලයෙන් දුරු වෙත්වා. මේ සියලුම දෙනෝපියන්ට මේ ගෞතම බුදු සසුන තුල තව තවත් පින් දහම් දැස් කරගෙන මේ ඉපදෙමින් ලෙඩ වෙමින් මැරෙමින් යන මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. ඒ වගේම රැස් කර ගන්න තියෙන සියලුම පුණ්‍ය ධර්මයන් ඒ නෙතුලි දියණියට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ නෙතුලි දියණිය සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. ඒ දියණියට පැමිණ තිබෙන කායික මානසික දුක් පීඩා දුරු වෙත්වා. ඒ දියණියට මේ ගෞතම බුදු සසුන තව තවත් පින් දහම් දැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. ඒ වගේම රැස් කර ගන්න තියෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ සදාන් කර දින අපගේ බුදු සාමණේර මාමෙන්වාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම මෑණිවරුන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා කියලා මේ අපගේ පින්වත් බුදු ස්වාමීන් වහන්සේටත් ලෝකවාසී සියලු සංඝරුවන්ට සිම්මෑණිවරුන්ට මේ පින් එකසේ අනුමෝදන් වීමෙන් තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. ඒ
වගේම රැස් කර ගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් දින 7ක් පුරාවට දන් පැන් පූජා කරන් යෙදුණු තරංගා මහත්මයාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දානයට අපුපකාර කළ දැක බලා අනුමෝදන් වූ යම් තාක් පිරිස ඇදී සෑම සිල් දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ පින්කමට සහ සම්බන්ධ වූ ඔබ සෑම සිල් දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ සෑම සිල් දෙනාගේම දෙමව්පිය ඥාති හිත මිත්‍රාදී දූ දරු සෑම සිල් දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඔබ සිල් දෙනාගේ ඒ සිල් දෙනාගේ පැමිණ තිබෙන යම් තාක් කායික දුක් පීඩා ඇත මේ පින් බලයෙන් දුරු වෙත්වා. මානසික දුක් පීඩා ඇත මේ පින් බලයෙන් දුරු වෙත්වා. කායික මානසික සැප සෑල්ල උදා වෙත්වා. කරන්නා වූ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු දූ දරුවන්ගේ කටයුතු කිසි කරදරයක් බාධාවක් හිරිහැරයකින් තොරව සුවසේ කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව උදා වෙත්වා. මේ රැස් කර ගන්නට යෙදුණු පින් බලයෙන් ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුන තුල තව තවත් පින් දහම් රැස් කරගෙන මේ ඉපදෙමින් ලෙඩ වෙමින් මැරෙමින් යන මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. කාටත් ආශිර්වාද කරන වන්දනා කරනවා.